80%ක 85%ක සත්‍යතාවයක් ඔප්පු වෙලා තියෙනවා අපේ අංක විද්‍යාවේ ප්‍රතිඵලවල. ජ්‍යොතිෂයෙන් කියනකොට වඩා නිවැරදිව කියන්න පුළුවන් පුජ්‍යලයේ ගතිගුණ. අනාගතයේ වැදගත් සිදුවීම් සිදු වෙන්න තියෙන වර්ෂ කියන්න පුළුවන්. නරක ප්‍රතිඵල අවම කරගන්න විසඳුම කියන්න පුළුවන්. නමේ බලය ගන්න කරද්දී දුර්වල නමක් ප්‍රබල නමක් බවට පත් කරගනිද්දී ඒක ජ්‍යොතිෂයෙන් කරන්න අමාරුයි අංක විද්‍යාවෙන් කරන තරමටම. මොකද පේන කියන්න බෑ, නිමිති බලන්න බෑ, තත්කාලය කියන්න බෑ මේ ශාස්ත්‍රයේ. දෙක වක ගහිලා චංචල බව පේන්නේ නැද්ද දෙකේ? 8 පේන්නේ නැද්ද? 3 ඉතුරු ටිකත් වෙහිලා ගිහිල්ලා গুপ্ত බවක් පෙන්වන්නේ නැද්ද 8? කොනක් හොයාගන්න. මේම හරියටම මේකේ තියෙනවා. පුතාලාට කියනවනේ බබෝ බබා ඔහොම කියනවනේ. සමහරට නෝනාට කියන අවස්ථාවත් නෝනා මහත්තයාට කියන අවස්ථාවත් තියෙනවා බබා කියලා. බබා කිව්වම පුදුමාකාර ආකර්ෂණීයත්වයක් එනවා. ඒකනේ බබාලාට කවුරුත් කැමති. කාට හරි අංක 9ක් එනවා නම් මේ ගණනය කරාම තමන්ගේ 9 වටිනාකම එයාට ලොකු ජවයක් කියනවා. රවි කියලා කෙනෙක් ඉන්නවා නම් එයා අංක 10ට එන නමක්. ඒතර බෙග් කියනකොට එන්නේ BEG ගත්තොත් අපි 2යි 5යි 3යි 10යි. අන්න ඒ වගේ නමක් තියෙන අය. ඒතර 1.0 ආවහම ඒකට කියන්නේ Wheel of Fortune කියලා. වාසනාවේ චක්‍රය. හොඳට හරි නරකට හරි නම ප්‍රසිද්ධ වෙනවාමයි සාමාන්‍යයෙන් අංක 10 කෙනාගේ නම හොඳට හරි නරකට හරි ප්‍රසිද්ධ වෙනවා. මම හිතන්නේ රවිලට ගොඩක් සතුටු හිතේ මේ කාරණාව අහනකොට. මම දැකලා තියෙනවා සමහර අය ට්‍රිවිල් පස්සේ සවලකුත් ගහන් යනවා. යන විදිහට කුඩු වෙනවා කියලා දන්නවා. කුඩු වුණාම සවලෙන් කැලි ටික අවුලගෙන දාගෙන යන්න පුළුවන්. 11 එන නමක් තියෙන අය බලන්න ජීවිතේ කොයි මොහොතේ හරි තර්ජන වලට, පාඩු වලට හැංගිලා පහර දෙනවා. ඒ හැංගිලා සිදු කරන පහර දීම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. උපත දුර්වල නම් නිසක ලෙසම නමත් දුර්වල වුණොත් ඒක බලපානවා 95%ක් දුරට. ආයුෂ බොහෝ වේවා. අපේ හැමදාමත් වගේම ප්‍රාර්ථනය වෙන්නේ ඔබේ යහපත ජීවිතයේ සතුටින් ගත කරන්නට. එහෙම නැත්නම් මේ අපිට එන්නා වූ අභියෝග බාධක නිවැරදිව හඳුනාගෙන අපේ ජීවිතයේ යහපත් තැනකට අරගෙන යන්නට මේ විශ්වය තුල පවතිනා වූ මේ විවිධාකාර වූ ශක්තියින් එහෙම නැත්නම් මේ විවිධ විෂයන් තුලින් අපේ ජීවිතවලට කොහොමද ඒ වටිනාකම් එකතු කරගන්නේ කියන එක තමයි අපි කතා කරමින් ඉන්නේ. මේ වෙනකොට අපි දන්නවා යම්කිසි විදියකට ඔබේ නමට තියෙන වටිනාකම ගණනය කරගෙන ඔබ බොහොම නොයිසිල්ලෙන් තමයි බලාගෙන ඉන්නේ කොහොමද අපේ ගති ලක්ෂණ ටික සහ මේ දේවල් ටික කොහොමද වෙන්නේ කියන කාරණේ බලන්න. අපි එතනට ඉක්මනට යමු. අපිත් එක්ක ඉන්නවා නිරන්තරයෙන්ම මේ දේවල් එක්ක අපිව දැනුවත් කරන ඔබට මේ වටිනාකම් ටික අරගෙන එන්න නීතිඥ චතුර උමගිලිය මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබතුමා බොහොම ගෞරවයක් අපේ නාලිකාවට. අපි හැමදාම ඒ වටිනාකම් ටික තේරුම් ගන්නවා සහ මේ තුලින් අපිට පුළුවන් නම් යම්කිසි විදියකට මේ සමාජයේ යම් තැනක ඔසවා තබන්නට මේ ප්‍රශ්න ගැටලු වලට උත්තර දෙන්නට පුළුවන් නම් වටිනවා කියන තැන තමයි අපි ඉන්නේ. අපි මේ යම් අපිට පෙරලා එන ප්‍රතිචාර තියෙනවනේ ඒක ඇතුලේ සමහර තැන්වල අපි දකින්න එකක් තමයි සමහරු මේ විෂයන් පටලගෙන ඉන්නවා. සමහර තැන්වලදී විවිධ විෂයන් තියෙනවනේ අපි හැමදාම කියනවා මේ එකකට එකක් වෙන්කොට හඳුනා ගන්න අවසානයේ ප්‍රතිඵල එක තැනකට එන්නට පුළුවනි. හැබැයි මේ ක්‍රමවේද ටිකක් වෙනස්. ජ්‍යොතිර්වේදය කියන්නේ බොහොම වටින විෂයක්. ඒ තුලත් වර්තමානයේ මේ හැම විෂයක්ම පාවිච්චි වෙන විදිය යම්කිසි මේ කරන ක්‍රමවේද ටික ඇතුලේ ගැටලුත් තියෙනවා. ජ්‍යොතිර්වේදය මේ විෂයත් එක්ක ගත්තට පස්සේ මේ අංක විද්‍යාවත් එක්ක මේ යම් තැනක පටලාගෙන ඉන්නවා කියන කාරණය කොහොමද අපි ලියාගන්නේ? ඔව් බොහොම ස්තුතියි සමිත් මහත්මයා විශ්වකර්ම නාලිකාව. අපි අද 10 වෙනි වැඩසටහන අපි නම් ගැන පෙළගස්සන්න සූදානමින් ඉන්නවා ප්‍රතිඵල. නමුත් ඊට ප්‍රථම ගොඩක් අය ජ්‍යොතිෂය සහ අංක විද්‍යාව මේ විෂයන් පටලගෙන තියෙනවා. අපි හැම වෙලේම කියන දෙයක් තමයි මේ කිසිදු විෂයක් පරිපූර්ණ පරිසමාප්ත පරම සත්‍ය විෂයන් නොවන බව. 10 වෙනි වතාවටත් කියනවා මම මේ වැඩසටහන 10 පුරාම කියලා තියෙනවා. 80%ක 85%ක සත්‍යතාවයක් ඔප්පු වෙලා තියෙනවා අපේ අංක විද්‍යාවේ ප්‍රතිඵලවල. අංක විද්‍යාවෙන් කියන්න පුළුවන් දේවල් පැහැදිලිව අපි අපේ වැඩසටහන පුරා කියලා තියෙනවා. මම නැවත එකපාරක් මතක් කරනවා ටක් ගාලා. හොඳයි. අංක විද්‍යාවෙන් කියන්න පුළුවන් පුජ්‍යලයේ ගති ගුණ පැහැදිලිවම. ජ්‍යොතිෂයෙන් කියනකොට වඩා නිවැරදිව කියන්න පුළුවන් පුජ්‍යලයේ ගති ගුණ. ඒකම කියනවා ජ්‍යොතිෂයෙන් අපිට කියන්න බැරි ගොඩක් දේවලුත් කියන්න පුළුවන්. මේ සියලුම ශාස්ත්‍රයන් ඒ අංශවලදී ප්‍රබලයි. පැහැදිලි. අපේ අංක විද්‍යාවෙන් පුජ්‍යල ගති ලක්ෂණ කියන්න පුළුවන්. පුජ්‍යලයේ අතීත වැදගත් සිදුවීම් සිදුවෙච්ච වර්ෂ කියන්න පුළුවන්. හොඳ නරක අනාගතයේ වැදගත් සිදුවීම් සිදු වෙන්න තියෙන වර්ෂ කියන්න පුළුවන්. ඒවයි හොඳ ප්‍රතිඵල වැඩි කරගන්න මොකද කරන්න කියලා විසඳුම කියන්න පුළුවන්. නරක ප්‍රතිඵල අවම කරගන්න විසඳුම කියන්න පුළුවන්. පුජ්‍යලයේ නමේ බලය ගණනය කරාම අපිට කියන්න පුළුවන් උපතත් එක්ක නම ගැලපෙනවද? නමෙන් මේ විශ්ව ශක්තිය ගලාගෙන එන්න බාධාවක්ද? නැත්නම් නම ප්‍රබලද? එතකොට අපිට වාසියකුත් තියෙනවා දුබල නමක් තිබ්බොත් නමේ ප්‍රබලත්වය අපිට හදා ගන්න පුළුවන්. ප්‍රබල නමක් හදා ගන්න පුළුවන්. ඊට අමතරව විවාහයකට දෙන්නේ ගැලපෙනවද?
දැනට විවාහ වෙලාම ඉන්න දෙන්නෙක් ඉන්නවා නම් ගැළපීම් තත්ත්ව වැඩි කරගන්නත් නොගැලපෙන තැන් අවම කරගන්නත් ක්‍රමවේදය. දරුවෝ කීකරුද දරුවෝ තමන්ගේ පවුලට මේ සංසාරේ දරුවෝ කාලාත්‍රයා මේ කුටුම්බය එකට මීට කලින් සංසාරේ හිටපු කණ්ඩායමක්ද? එහෙම නැත්නම් ඒ සම්බන්ධය දැන් ගොඩනගා ගන්න මොකද්ද කරන්න ඕනේ? මේ වගේ ගොඩක් දේවල් පුළුවන්. හැබැයි දැන් සියුම් දසා ගැන විග්‍රහයන් ඒ දේවල් ලංක විද්‍යාවෙන් කරන්න බෑ. දැන් සියුම් දසා ගැන විග්‍රහයන් කරද්දී එහෙම නැත්නම් තප්පරයට ගණනය කරන නැකතක් හදද්දී ජ්‍යොතිෂ්‍ය කියන විෂය තමයි ඒකට වැදගත් වෙන්නේ. ඒක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒ කාරණේදී අංක විද්‍යාවට වඩා. නමුත් පුජ්‍යලයේ නමේ බලය පුජ්‍යලයේ ගති ලක්ෂණ නිශ්චිතවම හඳුන ගන්න. නමේ බලය ගණනය කරද්දී දුර්වල නමක් ප්‍රබල නමක් බවට පත් කරගනිදී. ඒක ජ්‍යොතිෂයෙන් කරන්න අමාරුයි අංක විද්‍යාවෙන් කරන තරමටම. ඒ හින්දා අපි හඳුන ගන්න ඕනේ මේ එක එක ශාස්ත්‍රවල තියෙන වටිනාකම්. එතකොට අංක විද්‍යාවෙන් අර මං කියපු ප්‍රතිඵල Tamanට අවශ්‍ය නම් අන්න ඒ අය තමයි අංක විද්‍යාවෙන් කියවීමක් බලාපොරොත්තු වෙන්න ඕනි. ඒක එක්කම මං කියනවා. දැන් මම මේ ගිය සතියේ එක අම්මා කෙනෙක් එයාගේ පුතා ගැන ජීවිත විග්‍රහය ඇහුවා. පුතාට අවුරුදු 30 ගාණක්. නමුත් අම්මා තමයි මගෙන් ජීවිත විග්‍රහය ඇහුවේ මේ පුතා ගැන. මම ඉතින් සම්පූර්ණ විග්‍රහය කරා. සම්පූර්ණම විග්‍රහය කළා සියලු ගති ලක්ෂණ ඔක්කොම වැදගත් සිදුවීම් වෙච්ච වර්ෂ ඔක්කොම කරාට පස්සේ ඒ අම්මා මට කෝල් කරලා කියනවා ඔක්කොම හරි සර් කියපු ඔක්කොම හරි 90%ක්ම හරි කියපුවම තමයි කියපු වර්ෂවල ඒ දේවලුත් වෙලා තියෙනවා. පුතා අහන්න කිව්වලු එයා බැඳලාද එයාට දරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා. අම්මා කියනවා පුතා අහන්න කිව්වලු පුතා බැඳලාද එයාට දරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා. ඔබතුමාගෙන් තමයි මේ අහන්නේ. මගෙන් අහනවා. මං කිව්වා ඉතින් එයා බැඳලාද කියන එක එයා දන්නවනේ හොඳටම. එයාට ඉන්න දරුවෝ ගානත් එයා දන්නවා. ඊළඟට අම්මත් දන්නවනේ. දන්න දෙන්නෙක් මගෙන් අහන්න එපා කියලා මං කිව්වා. මොකද පේන කියන්න බෑ, නිමිති බලන්න බෑ, තත්කාලය කියන්න බෑ මේ ශාස්ත්‍රය. අංක විද්‍යාව කියන්නේ මේ අංජනමක් බලලා අර උණහපුළු ඇහැක් දාලා කරන මොකක් හරි එකක් නෙමෙයි. මම හිතන්නේ මේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලා තිබුණා චතුර මහත්මයා ශාස්ත්‍රات බලනවාද කියලා මේ ගති ලක්ෂණ කියනවා කියනකොට මම හිතන්නේ ශාස්ත්‍ර බලන කාර්ය ඔබතුමා කරන්නේ කිසිසේත්ම නැහැ. කිසිසේත්ම නැහැ. මේක බොහොම මේ තර්කානුකූල ගණිතමය විශ්වීය ප්‍රායෝගික පරම සත්‍ය නොවන නමුත් සත්‍යයට ළඟ තවදුරටත් පරීක්ෂණ කළ හැකි මට්ටමේ පවතින විෂයක් අපි කතා කරන්නේ. එහෙනම් කවුරුත් මේ හා ඔට්ටුයි කියන්න කියලා මේ ශාස්ත්‍ර අහන්න නම් ලැස්ති වෙන්න එපා. ඒක කිසි තේරුමක් නැහැ. එයාට වැඩකුත් නැහැ, මට වැඩකුත් නැහැ. ඒක අපි සූදානම් වෙන්නෙත් නැහැ කොහොමද? ඔව්. අපි හිතමු මෙහෙම. ওই ශාස්ත්‍ර බලනවා කියන අයටත් කියන්න බැරි දේවල් තියෙනවා මං කියන්නේ. බලනවා නම් බලන දැන් කවුරු හරි ඔය ශාස්ත්‍ර බලන කෙනෙක් ගාවට අංජනම් බලන කෙනෙක් ගාවට පොල්ලක් අරන් යනවා මං හිතන්නේ. මම උදාහරණයක් කියන්නේ. අහනවා දැන් මං තමුන්ට මේකෙන් ගහනවද නැද්ද? ඔය ඕන අංජනමකින් බලලා කියන්න කියලා. දැන් තව පොඩ්ඩකින් මම මේ පොල්ලෙන් තමුන්ට ගහනවද නැද්ද? හොඳයි ඔකට උත්තරේ කියන්න පුළුවන්ද කියන්නකො. ගහනවා කිව්වොත් ගහන්න නැතුව ඉන්නවා. ශාස්ත්‍රය බොරු කරන්න ඕන හින්දා. ගහනවා කිව්වොත් ගහන්න නැතුව ඉන්නවා. ශාස්ත්‍රය බොරු කරන්න ඕන හින්දා. මම හිතන ඔබතුමා නීතිඥයෙක් හින්දා අර තර්කයේ තුලින් මේ ඔක්කොම වෙනස් කරන්නත් පුළුවන්. මේ තර්කය කියන්නේ මහා අමුතු එකක්. මේක ඇතුලේ ජීවිතේ මොනතරම් දේවල් තියෙනවද ඕනම එකක් ඇත්ත කරන්නත් පුළුවන්, බොරු කරන්නත් පුළුවන් නේද? එහෙම දේවල් තියෙනවා. ශාස්ත්‍රාංජනම් බලන අයටවත් ඕක වගේ දේවල් තියෙනවා කියන්න බෑ. ඒගොල්ලොන්ටත් බෑ. ඉතින් මේ ශාස්ත්‍රයෙන් කොහොමද ශාස්ත්‍රාංජනම් නම් බලන්නේ? පැහැදිලිව. චතුර මහත්මයාත් එක්ක මේ කතා බහත් ලේසි නැහැ. එතුමා බොහොම බුද්ධිමත්ව මේ කටයුතු බොහොම සියුම්ව අධ්‍යයනය කරමින් තමයි අපිට කතා කරන්නේ සහ මේ විෂයන් වල තියෙන වටිනාකම එතුමා අරගෙන එන්න හේතුවත් ඒවා යම්කිසි විදියකට පරිශන කරලා විශේෂ ගවේෂණයන්ට ලක් කරමින් මේ තුලින් වටිනාකමක් ඔබට එකතු කරන්න පුළුවන් හින්දා තමයි එතුමා මේ විෂය ඔබට කතා කරන්න මේ සමාජගත කරන්න තීරණය කරන්නේ. ඒ නිසා මේ වටිනාකම් ටික අරගන්න. මම හිතන්නේ ඉක්මනින්ම අපි මේ නම් වල මේ ගණනය කිරීම සහ ඒ ලක්ෂණ ටික හඳුනා ගන්නට ගියා නම් හොඳයි කියලා හිතෙනවා. යම් කිසි විදියකට නැවත අපි මතක් කරමු හරියට ගණනය කරගත්තද කියලා පරීක්ෂා කරගන්න පොඩ්ඩක් කොහොමද අපි කියන්නේ? එහෙමනම් නැවත ඉංග්‍රීසි අක්ෂරවල වටිනාකම එකපාරක් කියන්නද කියන්නේ? අපි එකපාරක් කිව්වත් කමන්නේ නේද? ඉක්මනින් කියන්න පුළුවන් නේද? ඔව්. A අකුරේ වටිනාකම 1යි, B අකුරේ 2යි, C අකුරේ 3යි, D අකුරේ 4යි, E අකුරේ 5යි. F 8යි, G 3යි, H 5යි. I අකුරේ වටිනාකම 1යි. J 1යි, K 2යි, L 3යි, M 4යි, N 5යි. O 7යි, P 8යි. Q 1යි, R 2යි, S 3යි, T 4යි. UVW කියන අකුරු තුනේම වටිනාකම 6යි. X 5යි, Y 1යි, Z වල වටිනාකම 7යි. එදා අපි කිව්වා. ඔව්. තවදුරටත් අපහැදිලි නම් අපේ මීට පෙර වැඩසටහන බැලුවොත් කොහොමද නිවැරදිව ගණනය කරන්න කියලාත් ඔබට වටහා ගන්නට පුළුවන් වෙයි. අපි කොහොමද වැඩේ පටන් ගන්නෙ? ඔව්. දැන් මෙහෙමයි. ඔව්. තමන්ගේ නම ලිව්වහම
එන ඒ ඉංග්‍රීසි අක්ෂර ටිකට වටිනාකම් ආදේශ කරාම එකතුවක් එයි. එකතුවක් එනවා. ඒ එකතුව තමයි බලන්න ඕනේ. එකතුව තනි අංකයකට ගන්න එපා. දැන් මෙන්න මේක පටල ගනින්න නැත්තම්. තනි අංකයකට ගන්න එපා. දැන් මගේ චතුර කියන එකට එන එකතුව 27යි. එහෙනම් 27 නම් 27ම තමයි බලන්න ඕන. මං කොයි 7යි 2යි එකතු කරන්නට එපා. 7යි 2යි එකතු කරලා 9යි කියලා හිතා ගන්න එපා. එපා. මොකද නැත්තම් පැහැදිලිවම වරද්ද ගන්නවා. පැහැදිලිවම. මේ එතකොට දැන් 27 මට වගේ ආපු කෙනෙක් ඉන්නවා නම් අපි 27 කියන දවසේ බලන්න ප්‍රතිඵලي. වැඩි ඈතකට යන එකක් නේ. දැන් එකේ ඉඳන් කියාගෙන එනවා. නැත්තම් මේ එකේ ඉඳන් මුල් අංක කියනකොට හිතයි මේ නම තනි අංකයකට එකතු කරන්න ඕනේ කියලා. එකතු කරන්න ඕනේ නෑ. හොඳයි. එක එන නමක් භාවිතා කරන කෙනෙක් ඉන්නවා නම්. ඒක හරි විරලයි. එක එන නමක් තියෙන්න බෑ අමාරුයිනේ. පැහැදිලිවම. එක්ක කැපිටල් A කියලා මිනිස්සෙක් ඉන්න ඕනේ. A මිස්ටර් A. ඒ කවුරුත් කතා කරන්නේ A කියලා. කලාතුරකින් ලක්ෂ ගානකට එහෙම වෙන්න පුළුවන්. මිස්ටර් J මිස්ටර් I එහෙම කෙනෙක් ඉන්නවා නම් එහෙම කලාතුරකින් පෙට් නේම් තියෙන්න පුළුවන් එහෙම. J කියලා හඳුන්වන්නේ නැහැ ඔය එහෙම කාඩ් ඔය සමහර කැම්පස් වල කියන කාඩ් එහෙම නැත්නම් නමක් අනුවර්ත නමක් තියෙනවා කියලා එහෙම වෙන්න පුළුවන්. එහෙම නමක් භාවිතා වෙනවා නම් කෙනෙක්ට ඒ නම මේ විශ්වයෙන් ගේනවා අති සාර්ථකත්වයක්. එයාට නායකත්වයක් ගේනවා. එයා බොහොම ඉදිරියට යන චරිතයක් ඉදිරියට යන විශ්ව ශක්තිය ගලාගෙන එනවා. ප්‍රබල නමක්. මං හිතන්නේ ඒ හින්දාම වෙන්නේ නැති මේවා විරල වෙලා තියෙන්නේ. ඔව් එහෙම වෙන්න පුළුවන්. වෙන්නත් පුළුවන්. සූර්යයාගේ අංකයනේ සූර්යයාගේ තනි අංකය අංක 1 කියන්නේ. අංක 1 කියන්නේ. ඒක පටල ගන්නත් එපා. ඒතකොට 9න් එහාට ග්‍රහලෝක වලට අපි උපමා කරන්නේ අංක 9ක් විතරයි. එතනින් එහාට යන ඒවා එන්නේ මික්ස් රිසල්ට්. එහෙනම් අපි ඒක එතනදි කතා කරමු නැත්තම් පැටලෙක්. අංක 1 අංක 1 අති සුබ අංකයක්. මේකේ තියෙනවා සුබ අංක අසුබ අංක කාටත් සුබ අංක කාටත් අසුබ අංක සමහරෙක්ට සුබ අංක සමහරෙක්ට අසුබ අංක. ඒක හොයා ගැනීම ඉතින් සියුම් කලාවක්. ඒකට අපේ ජ්‍යොතිෂ මේ අංක විද්‍යාව පිළිබඳ මූලික පාඨමාලාව හදාරලා පස්සේ උසස් පාඨමාලාව හදාරන්න පුළුවන්. ඒකේ ගැඹුරින් හදාරන අයට. මේකේ මතුවෙච්ච ඉඳන් මම පාඨමාලාව ගැන දෙයක් කියන්නම් මෙතෙන්දී. කලින් වැඩසටහනෙත් කිව්වා. දැන් දෙවෙනි පාඨමාලාව අංක විද්‍යාව මූලික පාඨමාලාව පටන් ගන්න කිට්ටුයි. ඉතින් පාඨමාලාවට එන්න සහභාගී වෙන්න අදහස් කරන අය පොඩි කණ්ඩායමක් අපි 20ක 25ක කණ්ඩායමක් විතරයි සම්බන්ධ කරගන්නේ. ඒ අය තිරේ දිස් වෙන WhatsApp අංකයට නම උපන්දිනය ජාතික හැඳුනුම්පත් අංකය ටෙක්ස්ට් කරන්න. එතකොට මම ඒගොල්ලන්ට කතා කරනවා. හොඳයි. හොඳයි. ඒක නත් අවධානයෙන් ඉන්න. අංක 2. අංක 2. කාට හරි අංක 2 එනවා නම් අංක 2 එන නමක් තියෙනවා නම් ඒක කොහොම වෙනවද කියලා අපිට කියන්න බෑ. මිස්ටර් B කියලා කවුරු හරි ඉන්නවා නම් B ඒ වගේ අංක 2 එන විදිහට නමක් ජා කියලා කවුරු හරි ඉන්නවා. ජා මම නිකන් උදාහරණ කියන්නේ. JA ජා J අකුර එළියු එකත් එකයි A අකුර එළියු එකත් එකයි. එතකොට 1 1 2යි නේ. 2යි. ඔව්. එතකොට අන්න එතකොට එයා සංවේදී මිනිස්සෙක් බිහි කරන. එයාට එන්නේ බොහොම මේ එයා ගොඩක් හිතනවා වැඩි වෙනවා. චපල කරනවා. චංචල කරනවා. වික්ෂිප්ත කරනවා. එතකොට ඒක සුබද අසුබද කියනකට වඩා ඒකේ ප්‍රතිඵලය සංවේදී බවක් කියන විශ්වයෙන් ගෙන එයාව චංචල කිරීමක්. චපල කිරීමක්. නමුත් සංවේදී මිනිස්සෙක්. සංවේදී මිනිස්සෙක්. හොඳයි. හොඳයි. අංක 3. කාට හරි 3 එනවා නම් අපි උදාහරණයක් ගමු. ලංකාවේ හිටියා JR ජයවර්ධන කියලා ජනාධිපතිතුමෙක්. කවුරුත් කතා කරා JR කියලා. JR. ඔබතුමාට මතක ඇති. පැහැදිලි වුණා. JR කියලානේ හැමෝම කිව්වේ. J වල වටිනාකම 1යි, R වල වටිනාකම 2යි. ඒතකොට JR කියනකොට 3යි. 3යි. ඔන්න 3 අයගේ ප්‍රතිඵල. යම් නමකට 3ක් එනවා නම් එයා සූක්ෂම බුද්ධිමතෙක්. සූක්ෂම බුද්ධිමතෙක් එයාට පුළුවන්කම තියෙනවා ක්‍රමානුකූලව තෝරගත්ත ගමන් මාර්ගයක ඉදිරියට යන්න. අවසාන අරමුණ වෙනුවෙන් යන කෙනෙක්. සෑහීමකටපත් වෙන්න දෙන්නේ නැහැ මේ විශ්වයෙන් එයාට. එකක් පසුපස එකක් විදිහට අරමුණු ගලාගෙන එනවා. පැහැදිලි බුද්ධිමතෙක් පෞරුෂයක් තියෙන කෙනෙක් නිර්මාණය කරනවා විශ්වයෙන්. ඒ අංකයේ තියෙනකොට. දැන් අපි දන්නවා සූක්ෂම බුද්ධිමතෙක් කියන්නේ කොච්චරද කියනවා නම් 1978 සැප්තැම්බර් 7 වෙනිදා හදපු දෙවනි ජනරාජ්‍ය ව්‍යවස්ථාව 1994 ඉඳන්ම කියනවනේ මේක මරවුගුලක් කියලා. අපිට මතකයි මම එහෙම කියනවනේ මේ හොඳේ නැවත මම කියනවා මේ අදහසක් කියන්නේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය 94 බලයට එන්නේ අගෝස්තු 16 වෙනිදා බහුභූත ව්‍යවස්ථාව අයින් කරනවා කියලා. 94 දී. 94 දී. ඔයතුමාලට මතකද? එදා ඉඳන් ආපු සියලුම අය මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න හිතේ තිබුණාට කාටවත් කරගන්න බැරුණා. සුළු සංශෝධනයක් කරනවා විනා
කොච්චර සූක්ෂම බුද්ධිමතද කියන එක එකෙම හිතා ගන්නකො 78 අවස්ථාව. මම හිතන්නේ මේ ගැට ටික ගැන අපි කතා නොකරමු. ඒක කතා කරන්න ගියොත් මේ මහා දිග මාතෘකාවක්. මාතෘකාවක් ඒ තරම් බරපතල දේවල් ටිකක් තමයි ඒකේ තියෙන්නේ. මම මේකේ මේ අංකේ එන අයගේ ඥානය පෙන්වන්න තමයි මම මේ උදාහරණය ගත්තේ. හොඳයි. ඊට පස්සේ අංක 4. 4. කාට හරි අංක 4 එනවා නම් මම ගිය සතියේ උදාහරණයකට කිව්වා අබා කියලා. මතක ඇති. අබා කිව්වහම A අකුර 1යි B අකුර 2යි නැවත A අකුර 1යි එකතුව 4යි. යම් නමකට වටිනාකම 4ක් එනවා නම් එයා සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම පෙරලිකාර චරිතයක්. පවතින ක්‍රමයට. දැන් පාසලක ඉන්නවා නම් අංක 4 එන ළමෙක් පාසලේ නීති රීති පද්ධතිය ඛණ්ඩනය කරන්න උත්සාහ කරනවා. රාජ්‍ය ආයතනයක ඉන්නවා නම් ඒ වගේ සේවකයෙක් එයා පවතින තත්ත්වය ඛණ්ඩනය කරන්න හදන කෙනෙක්. සමහර වෙලාවට රටේ නීති රීති වෙනස් කරන්න හදන කෙනෙක්. වෙනසක් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් තමයි අංක 4 එන කෙනාට විශ්ව ශක්තිය ගෙන්නේ. ওই තියෙන தත්ත්ව පිළිගන්න එපා. මේක වෙනස් කරන්න කියන ශක්තිය තමයි එන්නේ. මම හිතන්නේ පුද්ගලික අංකය ගැන කතා කරද්දිත් අපි අංක 4 එවැනිම ලක්ෂණ ටිකක් තමයි පෙන්වුම් කරේ. ආසන්න වශයෙන්. ඒකම නෙමෙයි. ඒක එක පටල ගන්නත් එපා. මේ කියන්නේ ඒ 4 කොහොමත් බලන්නකො 4 හැදෙන හැටි. 4 හැදෙන්නේ එහෙට මෙහෙට යන ඉරි කැලි තුනක්. මෙහෙට ඉරයි, කෙලින් ඉරයි, හරහට ඉරයි. අංශක 45 ඉරයි. ඒ 4 සංකේතෙම තියෙනවා මේ හිතුවක්කාර බවයි කිසි දෙයක් පවතින ක්‍රමේ පිළිගන්නේ එහෙට මෙහෙට කරලා කොහොම හරි වෙනස් කරලා අලුත් දෙයක් හදන්න හදන ගතිය 4 බලන්නකො. දැන් එක බලන්නකො. එක මෙහෙම අභීතව එක පෙනී ඉන්නේ එකම රජෙක් වෙනුවෙන් එකම දෙයක් වෙනුවෙන් එකම පරමාර්ථයක් වෙනුවෙන් එක දෙක වක ගැහිලා චංචල බව පේන්නේ නැද්ද දෙකේ? පැහැදිලිව. තුනේ සූක්ෂම බව පේන්නේ නැද්ද? තුන ලියන ඒ රටාවෙන් රටාවත් එක්ක. අටේ පේන්නේ නැද්ද? තුනේ ඉතුරු ටිකත් වෙහිලා ගිහිල්ලා গুপ্ত බවක් පෙන්වන්නේ නැද්ද අටේ? කොනක් හොයාගන්න. මේම හරියටම මේකේ තියෙනවා. මේක හරියටම තියෙනවා. මේ සංකේත පවා නිකන් හැදිච්ච ඒවා නෙමෙයි. හොඳයි. පැහැදිලි. මම හිතන්නේ මේ ඒ දේවල් ගැන අපි වෙනම විග්‍රහ කරගත යුතුයි. මේ අකුරු ශාස්ත්‍රයේ කොතින්ද පටන් ගත්තේ? මේ ඉලක්කම් කවුද මේ නිර්මාණය කරේ? කොහොමද මේ වැහැදුනේ? මේ ශබ්ද වලට කොහොමද මේ වටිනාකම් ටික එකතු වුනේ? මේ ශබ්ද කවුද මේවා හොයාගත්තේ? යම්කිසි මේවා අපි ගවේෂණය කළ යුතුයි. අපි මුල අමතක කරපු જાතියක් කියලා කියන්නේ යම්කිසි විදියකට අපි ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කවුද මේ අකුරු ශාස්ත්‍රය හොයාගත්තේ කියලා නිකමට ඔබ හිතලා බලන්නකො දෙපාරක්. එහෙම නැත්නම් මේ හෙළ වෙදකම්, දේශීය වෙදකම් මේ දේවල් හොයාගත්තේ කවුද? අපි මේ කන බත් ටික කවුද හොයලා දුන්නේ කියලා යම්කිසි විදියකට අපි ප්‍රශ්න කරොත් ඔබට උත්තරයක් තියෙනවද? නැවත නැවත ප්‍රශ්න කරන්න දේවල් අපි ඒ ගැන වෙනම කතා කරමු. ඊට පස්සේ අපි යනවා අංක 5ට. ඔව්. අංක 5 එන නමක් තියෙනවා නම් කාට හරි අංක 5 එන නම තියෙන කෙනා හරි බුද්ධිමත් කෙනෙක්. එයාට විශ්වයෙන් ගේනවා බුද්ධියක් සහ නම්‍යශීලීත්වයක්. එයාට පුළුවන් බුද්ධිමත්ව, නම්‍යශීලීව, වේගවත්ව. මෙන්න මේ ලක්ෂණ තුනම විශ්වයෙන් ගෙනත් දෙනවා. අංක 5ක් තියෙන නමක් තියෙන කෙනාට බුද්ධිමත් බව, වේගවත් බව, නම්‍යශීලීත්වය. ඉතින් පහසුයි. සමාජයේ ගනුදෙනුව හරි පහසුයි. අංක 4 එන නමක් තියෙන කෙනාට හරි අමාරුයි මේ සමාජයේ ගනුදෙනුව. කියන්නේ හරි දේ වුණත් පුදුමාකාර හතුරු බලවේග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අංක 5ට කොයි කවුරුත් වසඟ කරගෙන තමන්ගේ ගමන යන්න ශක්තිය ගලාගෙන එනවා. අංක 5 හැටි. ඊළඟට අංක 6. අංක 6 එන නමක් තියෙනවා නම් හරි ආකර්ශනීයයි. හරිම ආකර්ෂණයක් ගෙන දෙනවා. අංක 6 නමට අනිත් අය හරියට ආකර්ෂණය වෙනවා, වසඟ වෙනවා, ආදරණීයත්වයක් ගොඩනගෙන මේ විශ්වයෙන් එහෙම ශක්තියක් ගේනවා. දැන් පොඩි උදාහරණයක් කියමුකෝ. නිකන් පෙට් නේම් එකක් බබා. ඔව්. අපි නිකන් ගෙදර කියනවනේ බබා. ගෙදර බබා පුතාලට කියනවනේ බබෝ බබා. ඔහොම කියනවනේ. සමහරට නෝනාට කියන අවස්ථාත්, නෝනා මහත්තයාට කියන අවස්ථාත් තියෙනවා බබා කියලා. තියෙනවනේ එහෙම. ඒ වෙන තැනකත් ඒ එහෙමම තමයි ප්‍රතිඵලය. බබා කියලා බලන්නකෝ. B අකුරට 2යි A අකුරට 1යි. නැවත B අකුරට 2යි, නැවත A අකුරට 1යි 6යි. බබා කිව්වම පුදුමාකාර ආකර්ෂණීයත්වයක් එනවා. ඒකනේ බබාලට කවුරුත් කැමති. නිකන් අපි එහෙම නිකන් තර්කානුකූලව හිතමු. සරලව ගත්තොත් බබා කියනකොට ඒකට තියෙනවා ආකර්ෂණයක්. මම මේ ඔප්පු කරන්න ඕනේ ඉඳලා පොඩි පෙට් නේම් වලින් මේ කිව්වේ. මට අර හරි හමන් නම් වලින් මුල් අංක ටික කියන්න අමාරුයි. ඇයි උදාහරණ හොයන්න අමාරුයිනේ. උදාහරණ මේ අංක වලට මෙතනට එන්නේ නැහැ ගොඩක්. මෙතනට එනවා අඩුයි. 10න් එහාට වගේ තමයි ගොඩක් නම් එන්නේ. ඒකයි අපි එතෙන්දී නම් කතා කරන්න පුළුවන් ප්‍රායෝගික උදාහරණ. හොඳයි. ඊට පස්සේ අංක 4නේ අපි යන්නේ. අංක 7න් එන අය ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ගේනවා. ඒගොල්ලෝ ලෞකික ජීවිතයට වඩා ඒගොල්ලන්ට ශක්තිය ගේන්නේ මේ ලෞකික ජීවිතේ නික්ම යාමට. ඒ කියන්නේ ලෞකික ජීවිතයෙන් සාර්ථකත්වයට වඩා ඒ ඇයට ලැබෙන්නේ චිත්ත සාර්ථකත්වය. චිත්ත සමාධිය වෙන්න පුළුවන්. චිත්ත ඒකාග්‍රතාවයේ පැත්තට යොමු වෙනවා වෙන්න පුළුවන්. එහෙනම් කෙනෙක් අංක 7ක් කියන පෙට් නේම් එකක් පාවිච්චි කරන එක හොඳයි.
එයා මේ ලෞකික තත්ත්වයෙන් මිදෙන්න අපේක්ෂාවක් මම හිතන්නේ ඒක තමයි අපි කරගන්න ඕන දේ මේ හැම දෙයක්ම ඇතුලේ අපි මේ වටිනාකම් කතා කරමින් ආවට ඒකේ තියෙන වටිනාකම වෙනම එකක් අපි ඒක වෙනම කතා කරමු ඊට පස්සේ අපි යනවා අංක 8ට ඔව් 8 එනකොට විශ්ව ශක්තියෙන් එයාව තේරුම් ගන්න ටිකක් අමාරු තත්ත්වයක් එයාටත් තේරුම් ගන්න අමාරුයි එයාවට පරිසරයේ සිද්ධ වෙමින් තියෙන්නේ මොකද්ද කියලා එතකොට 8 කියන එක තුල අර එයාව මේ පරිසරයේ වෙන සිද්ධිදාමයෙන් එයාට සිද්ධිදාමයේ වටහා ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරනවා සමහර වෙලාවට මේවා අයිත් නැවත මම කියනවා 100% ගන්න එපා මේ කිසි දෙයක් 75ක 80ක සත්‍යතාවයක් පමණයි තියෙන්නේ මේ හැමදේම අන්තිමට අපිට වෙනස් කරලා යන්න පුළුවන් මේක සම්මුතිය පමණයි පරමාර්ථය නෙවෙයි කෙසේ නමුත් අංක 8 එන නමක් භාවිතා කරන එක ලෞකික ජීවිතයක් ගෙවන කෙනාට අවාසි මොකද එයාට ජීවිතේ ලෞකික ජයග්‍රහණ නිසියාකාරව වටහා ගන්න බැරි වෙනවා කොහොමද යන්න ඕන පැත්ත පාත් එක මේ විශ්වයෙන් එක පොඩි හැංගීමක් කරනවා අංක 8 එන කෙනාට හොඳයි එතකොට අපි තනි අංක අවසන් කරනවා අංක 9න් එහෙමනේ අංක 9 කාට හරි අංක 9ක් එනවා නම් මේ ගණනය කරාම තමන්ගේ 9 වටිනාකම එයාට ලොකු ජවයක් කියනවා හොඳ අපි කියන්නේ මොරාල් එකක් කියලා self motivated කියන තත්වයට ළඟා වෙනවා කියන්නේ හොඳ පන්නරය එයාට ඕනම දෙයක් නිවැරදිව කරගෙන ඉස්සරහට යන්න 9 නපුරුයි කියලා හිතන්න එපා ඒ කියන්නේ ඔව් බය නැතුව අදිෂ්ඨානය ඇති වෙනවා ඒ කියන්නේ 9 ලෞකික ජීවිතයක් ගෙවන කෙනෙක්ට හොඳ අංකයක් එන්න දැන් මේ මුල අංක 9 බැලුවොත් අපි තනි අංක 9 නේ දැන් බැලුවේ ඒ අංක 9න් 1 3 5 6 9 කියන ඒවා ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට හොඳ අංක. ඒ කියන්නේ නමක් ගිහිල්ලා නවතිනවා නම් අංක 1න් හරි 3න් හරි 5න් හරි 6න් හරි 9න් හරි ඒක ලෞකික ජීවිතයේ යව සාර්ථකත්වයේ පැත්තට එක්කගෙන යන අංක. ඊළඟට 4 සහ 8 ලෞකික ජීවිතයට යම් යම් බාධා ගෙන දෙන අංක දෙකක්. 7 සහ 2 ලෞකික සහ ආධ්‍යාත්මික ජීවිත අතරමැද්දේ තියෙන සහ යම්කිසි චංචල බවක් ගෙනෙන විශේෂ ශක්තියෙන් ගෙන එයාට ඒතකොට නිශ්චිත නැතුව චංචල බවක්. එහෙම ගෙන දෙන අංක දෙකක්. ඔය තනි අංක 9 තමයි අපි මුලින්ම කතා කරේ. මේ දේවල් මොනතරම්නම් ජීවිතේට වටිනවද කියන එකනේ අපි හැම වෙලාවෙම ඔබට මතක් කරමින් ඉන්නේ. මේව පටල ගන්න එපා. යම් කිසි විදියකට මේ ලක්ෂණ ටික කිව්වට පස්සේ මගේ ජීවිතේ යම් මෙතනින් ඉවරයි මේ මහා ඛේදවාචකයක් කියන තැනකට අරගෙන එන්න එපා. යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් මේ හැම එකකටම විසඳුම් තියෙනවා. යම් කිසි විදියට මේවා අවබෝධයෙන් දකින්න කියන එක අපි නිතර කතා කරන්නේ. ඒ හින්දා මම හිතන්නේ අපිට අංක 10 ගැනත් කතා කරන්න පුළුවන්. පුළුවන් අපිට තව පුළුවන් දුර යන්න පුළුවන් නේ. අංක 10. ඔන්න අපි එනවා සංයුක්ත අංක ගැන. ඔව්. සංයුක්ත අංක ගැන අපි කතා කරන්නේ. සංයුක්ත අංකයක් කියන්නේ මොකද්ද? තනි අංක දෙකක් එකතු වෙලා හැදෙන අංක. දැන් කාගේ හරි නමට 10 එනවා නම් මම උදාහරණ දෙකකුත් කියන්නම්. හොඳයි. රවි කියලා පුද්ගලයෙක් ඉන්නවා නම් RAVI. RAVI R ට 2යි A ට 1යි 3යි V ට 6යි 9යි I ට 1යි 10යි. රවි කියලා කෙනෙක් ඉන්නවා නම් එයා අංක 10ට එන නමක්. රවිලා මං හිතන්නේ ඕන තරම් ඉන්නවා සමාජයේ. ඉන්නවා. ඒතර බෙග් මොහිදීන් බෙග් හිටියා ලංකාවේ. මං හිතන්නේ බෞද්ධ ගීත කලාවේ අදටත් ඉන්න අසහාය ගායකයා අදටත් ඒ නම රඳන අද පන්සලක ඇහෙන්නේ බෙග්ගේ ගීත රාවයක් නේ. ඒක තමයි කියන්නේ ජාතීන් අතර කිසිම ભેදයක් නැහැ මේ කෘතිම ඇති කරපු ભેදයක් විනා කියලා. ඒක වෙනම කතාවක්. ඒතර බෙග් කියනකොට එන්නේ BEG ගත්තොත් අපි 2යි 5යි 3යි 10යි. අන්න ඒ වගේ නමක් තියෙන අය. තමන්ගේ නම 10ට ආව නම් එතන හැදෙන්නේ සූර්යයාට හිමි අංක 1යි. අර අපි කියපු ආධ්‍යාත්මික තත්වයක් හංගවන නැත්නම් ශූන්‍යතාවය හංගවන නැත්නම් නිස්සරණය හංගවන නික්මීම හංගවන නැත්නම් ස්පිරිචුවල් පවර් එක හංගවන බිඳුවයි. එකට සෙට් වෙනවා. 1යි බිඳුවයි. ඒතර සූර්යයාගේ ශක්තිය පේනවනේ මේක සර්කියුලේට් කරනවා කියලා තමන්ගේ මුළු ආත්මය ජීවය ආත්ම කියලා එකක් නෑ අනාත්මයි. නමුත් අපි සම්මතේ කතා කරන අපේ ජීවය වටේ ඒතර 1යි බිඳුව ආවහම ඒකට කියන්නේ wheel of fortune කියලා. වාසනාවේ චක්‍රය. සූර්යයා වටේ මේ චක්‍රය භ්‍රමණය වෙනකොට ඒ අයගේ ජීවිතේ බොහොම ආකර්ශනීය තත්වයක් ගෙන දෙනවා. ඒක වාසනාවේ චක්‍රය. ඒ නම එන අය බොහොම ආකර්ශනීයයි. කරන කියන දේවල් සාර්ථක වෙනවා. ඒක ලෝකේ පවතිනවා. හොඳට හරි නරකට හරි නම ප්‍රසිද්ධ වෙනවාමයි සාමාන්‍යයෙන් අංක 10 කෙනාගේ නම හොඳට හරි නරකට හරි ප්‍රසිද්ධ වෙනවා. මං හිතන්නේ රවිලට ගොඩක් සතුටු හිතේ මේ කාරණාව අහනකොට. අපි දන්න රවිලා ගොඩක් ඉන්නවා. එයාටත් මං හිතන්නේ මේක සතුටක් වෙයි. ඊට පස්සේ අපි යන්නේ අංක 11. අපි අංක 11ට. ඔව්. අර මේ පොත් වහන්සේ නැවතත් ගෙනාවා. අර පොත් වහන්සේ කියන වචනයටත් හරි කමෙන්ට් ඇවිල්ලා තිබ්බා. කියලා තිබුණා කොහොමද පොත් වහන්සේ මේ දේවල් ටික
ඒ ගරු කියන්නේ කිරීම ඉගෙන ගන්න සමාජයට යම්කිසි විදියකට මේ ඛේදවාචක අත්පත් වෙලා තියෙන්නේ අපි විශ්වාස කරනවා ගරු කිරීම කියන එක මේ සමාජයේ නැති වුණ තැන. ඒක ගහට කොළට සතා සීපාවට විතර නෙමෙයි හැම තැනකටම පොතට පවා ඒ ගරු කිරීම තියෙන්න ඕනේ නේද? චතුර අනිවාර්යෙන් එකට එකඟ වෙයි. අනිවාර්යෙන් එකගයි. මම භාවිතා කරන වාහනය අවුරුදු 12ක් මගේ ගාව. මම දරුවන්ට බිරිඳට වගේ ආදරෙයි වාහනයට. වලකවත් දාන්නේ නැහැ. නීති කඩාගෙන පාරේ පදින්නේ නැහැ. වරදා ඉවර වෙන කලින් සර්විස් එක කරනවා. අදටත් වාහනේ කවදාවත් අවුරුදු 12ටම ලක්ෂ 3කට වඩා පැදලා තියෙනවා කිලෝමීටර්. මගක නතර වෙලා නැහැ. ඔය මේ ඔය කුඩු පට්ටම් වෙලා යන්නේ ගොඩක් වෙලාවට සත පහකට ගෞරවයක් නැති ඒවා පාවිච්චි කරනකොට. මම දැකලා තියෙනවා සමහර අය ට්‍රිවිල් පස්සේ සවලකුත් ගහන් යනවා. යන විදිහට කුඩු වෙනවා කියලා දන්නවා. කුඩු වුණාම සවලෙන් කැලි ටික අවුලගෙන දාගෙන යන්න පුළුවන්. ඒ වගේ අගෞරව කරාම සිද්ධ වෙන්නේ ඒ වගේ ප්‍රතිඵල. ඒක අතිරේක දෙයක්. හරි නීතිගරුකයි මම හිතා නීතිඥවරයෙක් හින්දාමද මන්ද ඒ ජීවිතය ඇතුලේ අපිට ගන්න ගොඩාක් ආදර්ශමත් චරිතයක්. එතකොට ඒක ඇතුලේ ගන්න ගොඩක් දේවල් අපිට තියෙනවා. මේ වැඩසටහන ඇතුලේ විෂය කතා කරන අතරේ අමතර දේවල් කතා කරන්නේ දේ හින්දා. මම හිතන්නේ ඒවා මම හිතන්නේ සමාජයට වැඩක් වෙන දේවල් නෙමෙයි යහපත උදෙසා තමයි අපි කතා කරන්නේ. එහෙම පරමාර්ථයෙන්. ඔව් අපි යනවා අංක 12ට. 11 නේද? අංක 11 10 විතරනේ අපි අංක 11. අංක 11 බලන්න සූර්යාම ඩබල් වෙලා. එකේ ඉලක්කම්ම දෙකක්. එතකොට කෙනෙක් හිතයි ගොඩාක් හොඳයි කියලා. නෑ ඇත්තටම අංක 11ට නමක් කියනවා නම් එයා දැන් සූර්යයන් දෙදෙනෙක් පෑවුවොත් මොකද වෙන්නේ මේ විශ්වයේ? ගැටුමක් එතන. ගැටුමක් ඒක දරාගෙන ඉන්න බැරි තත්වයක් එනවා. අපිට එක සූර්යයක් ඇතිනේ මේ ජීවය පවත්වාගෙන යන්නේ. සාමාන්‍ය තත්ත්වයක් නෙතන. මම මේවා මේක කියන්න වැඩක් නැති වුණාට මේ බුද්ධි ප්‍රභාවය වෙනුවෙන් තමයි මේ නැහැටි පවා කියන්නේ. මේක ලොජිකල් රැෂනල් කියන එක පෙන්වන්න තමයි මම මේ එන හැටි පවා විග්‍රහ කරන්න කෙනෙක්ට තේරුම් ගන්න. ඒතකොට දැන් සූර්යයන් දෙනෙක් ආවම වෙන්නේ ඒ ආලෝකය තුල අපිව දැවෙනවා. ඒ නිසා අංක 11 එන නමක් තියෙනවා නම් එයාට සැඟවුණු අනතුරු සැඟවුණු පාඩු කොයි වෙලෙත් තර්ජනයට ලක් වෙලා ඉන්නේ. ඔක චෝල්ඩියන් අංක විද්‍යාවේ හඳුන්වන්නේ clenched hand මිට මෙලවූ අත කියලා. 11 සංකේතය. Tamanට කොයි වෙලෙත් මිට මෙලවිච්ච අතක් Taman ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. 11 එන නමක් තියෙන අය බලන්න ජීවිතේ කොයි මොහොතේ හරි තර්ජන වලට පාඩු වලට හැංගිලා පහර දෙනවා. ඒ හැංගිලා සිදු කරන පහර දීම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. 80ක් විතරයි. හැබැයි මම නැවත කියනවා ප්‍රබල උපතක් තියෙනවා නම් ප්‍රබල දෛවාංකයක් ප්‍රබල පුද්ගලික අංකයක් තියෙනවා නම් මේ නමේ බලය ඊතරම්ම දුරට බලපාන්නේ නැති වෙන්න පුළුවන්. යම් වෙනස්කම් කරගන්න පුළුවන්. හැබැයි උපත දුර්වල නම් නිසක ලෙසම නමත් දුර්වල වුණොත් ඒක බලපානවා 95ක් දුරට. හොඳයි. 11 આવොත්. 11 આવොත්. ඔව්. ඊට පස්සේ අංක 12. අපි එහෙනම් අද 12න් 12ත් කතා කරලා 12 කතා කරලා අපි ඉවර කරමු. එතකොට අංක 12. අංක 12 බලන්න සූර්යයා සහ චන්ද්‍රයා එකවර එහෙම වෙන්න බෑනේ. එකවර ඉන්නේ නෑනේ අහසේ. 1 2යි. 1 2යි එකවර ආවා. එතකොට වෙන්නේ මොකද්ද? අංක 12 එන අය මේක කියන්නේ the victim. නැත්තම් ඒගොල්ලන්ට කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. විඳවන්න සිද්ධ වෙනවා. බලාපොරොත්තු කඩවීම වලට ලක් වෙනවා. මං උදාහරණයක් කිව්වට කමක් නැත්නම් මේ රටේ හිටපු කලිනුත් අපි කිව්වා මේ කීප පාරක් අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙච්ච නායකයෙක් මේ රටේ. ඇත්තටම බුද්ධිමත් නායකයෙක් විදිහට ප්‍රසිද්ධයි. එතකොට දූෂණ චෝදනා අපි අහලත් නැහැ. රනිල් කියන නම රනිල් වික්‍රමසිංහ. ඒකේ නාමයේ මුල කොටස ගන්නකොට රනිල් එන්නේ 12යි. 12 ආපු මිනිහයට තම බලාපොරොත්තු වෙන ඉලක්කයට යා ගන්න බැරුව විඳවන්න කැපකිරීම කරන්න පශ්චත්තාපයටපත් වෙන්න සිද්ධ වෙනවා. අනිත් අයගේ සැලසුම් වල කොටස්කාරයෙක් බවට පත් වෙලා තමයි මේ විඳවීමට සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ తত্ত্বය අංක 12 එන නමකට තියෙනවා. මම ප්‍රායෝගික උදාහරණ කියන්නේ වෙන මොනවටවත් නෙමේ කාටත් වැටහෙන්න දන්න කියන චරිත වලින් තේරුම් ගැනීම පහසු වෙන්න. ඉතින් ඒ වගේ තියෙනවා. දැන් ඉස්සරහට යනකොට අපිට බලන්න පුළුවන් මේ නම් අංක 52ක් වෙනකන් අපි කතා කරනවා. දැන් මෙතන අහන් ඉන්න හැමෝටම ඇවිල්ලා ඇති 52ට අඩු අගයක් යම්කිසි. 52ට එහා අගයක් තියෙනවා නම් ඒක ටිකක් අභව්‍යයි. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන් මෙහෙමනම්. දැන් මම චතුර උමගිලියනේ. චතුර කියනකොට 21යි 27යි උමගිලිය කියනකොට 21යි එකතු කරාම 48යි. ඒත් මම 48ේ නවතිනවා. නම් දෙකක එකතුව 52 පනින්න පුළුවන්. එතකොට අපි බලන්න වෙනවා නම් දෙකේ අර්ථය වෙන වෙනමයි. සමහර අයට නම් දෙකම වැදගත්නේ. දැන් මම වගේ අපි මේ ගණනය කිරීම දෙතන වටින තැනකට ආවේ මම හිතන්නේ. යම් කිසි විදිහකට අපි මේ ගණනය කරගන්න කියන්නේ පළවෙනි නම නේද? වැඩිපුරම භාවිතා වෙන නම නේද? අපි මේ කතා කරන්නේ
පළවෙනි භාවිතා වෙන වැඩිම භාවිතා වෙන නම. Tamanට වැඩිපුරම භාවිතා වෙන නම. හැබැයි තනතුරක් දරන වගේ කෙනෙක්ට දැන් මට චතුරෝමගිලිය කියලාමනේ හැමෝම සීල් එක වදින්නේ කොහේ හරි තැනක ඇඩ්‍රස් කරන්නේ. දැන් දේශපාලඥයෙක් ගත්තොත් මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ. ඒතකොට නම් දෙකම බලන්න වෙනවා. එතකොට ඒ දෙකට තමයි ගණනය කරගන්නේ. නෑ ඒත් වෙන වෙනම කවුන්ට් එකක් බලලා එතකොට එයාට අර වෙන වෙනම නම් දෙකට අයිති ප්‍රතිඵලක් තියෙනවා. පස්සේ එකතුවට අදාළ ප්‍රතිඵලක් තියෙනවා. මම කියන එක පැහැදිලිද? දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් චතුරෝමගිලිය කිව්වහම මට චතුර කියනකොට එන්නේ 27යි. 27ට එන ප්‍රතිඵලයත් මට අදාළයි. උමගිලිය කියන හින්දා සමහර අය 21ට එන ප්‍රතිඵලයත් මට අදාළයි. 27යි 21යි එකතු කරාම එන 48ට එන ප්‍රතිඵලයත් මට අදාළයි. එතකොට ඒ තුනම කැටි වෙච්ච හැබැයි එතන ගැටුමක් හැදෙනව නේද? එතකොට නෑ ඒ කැපිලා කැටිලා එනවනේ දැන්. කැපිලා කැටිලා. දැන් ආවි මෙහෙම හිතමු. දැන් මම සමිත් හේරත් කියන නම තමයි භාවිතා කරන්නේ. එතකොට සමිත් කියන කොටසට වෙනමයි හේරත් කියන කොටසට වෙනමයි දෙකම එකතු කරාම වෙනමයි. මේ කොටස් තුනක් එනවා. ඔව් අපි ඒක මෙහෙම තේරුම් ගමු. මේක හොඳයි අහන් ඉන්න අයට. ඒක දැන් සමිත් කියලා නම් ඔබතුමාට 75ක් භාවිතා කරන්නේ. සමිත් කියන නමට එන ප්‍රතිඵලය තමයි ඔබතුමාට වැඩිපුරම සිද්ධ වෙන්නේ. හේරත් කියන එක අඩුයි නම් භාවිතා වෙනවා. ඒ හේරත් කියන නමට අදාළ ප්‍රතිඵලයත් සුළු වශයෙන් තියෙනවා. සුළු වශයෙන්. මේක හරි ලේසි තේරුම් ගන්න. දැන් සමිත් හේරත් කියන සමස්ත එකතුවට අදාළ ප්‍රතිඵලය ඒ නම තියෙන තැන තියෙනවනේ. ඒකට අදාළ ප්‍රතිඵලයත් යම් තාක් තියෙනවා. එතකොට කැපිලා කැටිලා එනවා. දැන් මම හොඳම දේ කිව්වේ. මම කිව්වනේ මහින්ද රාජපක්ෂ කියන නම. එක දවසක් කිව්වා දැන් ඔබතුමා අහන්නේ හින්දා මේ දේශපාලනයක් කියනව නෙමෙයි. මම මේ ප්‍රශ්න කරන්නේත් මේ ප්‍රේක්ෂකයාට නැගෙනවා යයි හිතන ප්‍රශ්න තමයි මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්නේ. ඔවුන්ට වඩාත් පැහැදිලි වෙන්න අවශ්‍ය හින්දා. ඒක හොඳයි. එහෙම කරන්න ඕන. ඒකනේ මම මේ බුද්ධිමත් සංවාදයකට යන්නේ. පැහැදිලි වුණා. මම එදත් කිව්වා කලින් දවසකත් මේ මහින්ද රාජපක්ෂ කියන නාමය ඇතුලේ තියෙනවා කියලා පුජ්‍යලයෝ මිනිස්සු තමන් වටේ තියෙන සම්පත් ද්‍රව්‍ය ඔක්කොම භාවිතා කරලා සූක්ෂම නිරීක්ෂකයෙක් ලෙස මේවා මැනේජ් කරලා හොඳට ජයග්‍රහණය කරන්න මේ සියලු ශක්තියින් හසුරවන්න පුළුවන් ගතිය. ඒක තිබුණා. ඒ වගේම අනිත් නමේ කොටසකින් තමයි එන්නේ. නමුත් අවසානයේ යම්කිසි පාඩුවක් සිද්ධ වෙලා තමන්ගේ සමාජිකයන්ගෙන් හුදකලා වීමක් තියෙනවා කියන එක. ඒතකොට මේ දෙකම එතුමාගේ ජීවිත කාලයේ අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. දකින්න පුළුවන් පැහැදිලිවම. මම හිතන්නේ පැහැදිලි ඇති. පැහැදිලි. ඒතකොට මේ දෙක අතර ක්‍රෑෂ් එකක් නැහැ කිසිම. එතකොට දැන් සමහර වෙලාවට නම් දෙක එකතු කරාම 52 පනින්න පුළුවන්. 52 පැන්නාම මොකද වෙන්නේ කියලා අපි මේ 52 වෙනකන් ගිහිල්ලා ඊට පස්සේ මම කියන්න. ඒවා දැනට පටල ගන්න එපා. දැනට ඔබට කරන්න පුළුවන් හොඳම දේ තමයි තමන්ට අදාළ එක නමක් අරගෙන. තමන්ට වැඩිපුරම භාවිත වෙන නම අරගෙන ඒකේ කවුන්ට් එකට බලාගෙන යන්න. මම හිතන්නේ වඩාත් හොඳම දේ ඒක තමයි. අවසාන වශයෙන් තව එක ප්‍රශ්නයක් මට අහන්න හිතුණා. අපි යම්කිසි විදියකට මේ අපේ නම් මේ ඉංග්‍රීසියෙන් ලියද්දි විවිධාකාර අය විවිධ විදියට ලියන්න පුරුදු වෙලා ඉන්නවා. මේකට නියමිතමයි කියන ක්‍රමවේදය භාවිතා කරනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. සමහරවිට අපි හිතමුකෝ මේ සමහරු I අකුර පාවිච්චි කරනවා. අපි දීර්ඝව ඇදෙනක E අකුරු දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එවැනි විදියකට යම්කිසි විදියකට Tamanට හැඟෙන පරිදි මේක නම ලියාගත්තා නම් එතකොට මේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන් නේද? ඒ නිසා නිවැරදිව ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. යම්කිසි විදියකට ඔබේ නම නිවැරදිව ඉංග්‍රීසි අක්ෂර භාවිතා කරලා ලියනකොට ඒ හරි විදියටම ලියා ගන්න වෙනවා. නැත්නම් එතන ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන් නේද? හොඳ ප්‍රශ්නයක් ඔබතුමා අහුවේ. ඉතින් ඔකට විනාඩියක් කියන්න වෙනවා. ඔව් කියන්න කතා කරමු. ඔව්. දැන් ඩබල් I වෙනුවට ඩබල් E භාවිතා කරනවානේ සමහර අය සමහර තැන්වලදී. සම්පූර්ණ වෙනස් අගයක් තියෙන එතකොට. ඔව්. ඒ වුණාට I ගේ වටිනාකම 1යි. මම කිව්වද? E වල වටිනාකම 5යි. I වෙනුවට ඩබල් E භාවිතා කරොත් 1 එන්න ඕන තැනට 10 එනවා. වෙනස කීයද 9යි? 9යි. 9ට මේ චක්‍රය අලුත් වෙනවා. ඒ හින්දා කිසිම වෙනසක් නැහැ. තව කතාවක් කියන්න. V වෙනුවට W වෙනුවට V ගොඩක් මාරු වෙනවා සමහර අයට. නේ? දැන් WI විනෝද් WI ගන්න අයත් ඉන්න පුළුවන් VI ගන්න අයත් ඉන්න පුළුවන්. හැබැයි UVW කියන අක්ෂර තුනේම වටිනාකම කීයද? 6යි. මං කිව්වනේ. එතකොට W ගත්තත් V ගත්තත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ අපිට ගොඩක් වෙනස් වෙනවා වගේ පේන තැන්වල වෙනසක් වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි මේ ශාස්ත්‍රීය ගානට හදලා තියෙන්නේ. ඉතින් හැබැයි මේව දෙයක් තියෙනවා. දැන් ජයසිංහ කියනකොට ඒ ලියන සමහර අය E සමහර අය ලියනවා. ඒතර උච්චාරණ විදිහයි වැදගත් වෙන්නේ. අපි විදේශිකයෝ නෙමෙයිනේ. ජයසිංහේ කියන්නේ නෑනේ පිටරට වගේ. එතකොට කොහොම ලිව්වත් අපි බලන්නේ උච්චාරණ ශෛලිය. Taman ජීවත් වෙන රටේ උච්චාරණ ශෛලියට අදාළ ඉංග්‍රීසි ලෙටර් එක. එහෙනම් ඒක අපිට ගැළපෙන විදිහට හදාගන්න පුළුවන් ලොකු අවුලක් වෙන්නේ නැහැ කොහොමද?
මං හිතන්නේ මේ චතුර මහත්මයා හැමදාම කියන හොඳ ප්‍රශ්නයක් ඇහුවොත් හොඳ පිළිතුරක් හම්බ වෙනවා කියන එක මගේ ප්‍රශ්නේ හොඳයි කියලා මම මේ කියන්න උත්සාහ කරනවා නෙමෙයි. මම යෝජනා කරනවා ඔබට හොඳ ප්‍රශ්න අහන්න. අපි පෙරලා ප්‍රශ්න කරොත් හොඳ ප්‍රශ්න ඇහුවොත් හොඳ පිළිතුරු ඔබට ලැබෙවි. ඉදිරියේදී මේ විෂය තුල මතුවෙනා වූ ඕනම ගැටලුවක් අපිට එවන්න. අපි ඒකට උත්තර දෙන්න සූදානම් සහ චතුර මහත්මයා බොහොම ඒ කියන්නේ ගෞරවයෙන් මේ දේවල් බාර අරගන්නේ. මොකද සමාජයට මේ කාරණාව ඉතා හොඳින් පැහැදිලි කරන්නයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ තුලින් ඔබේ ජීවිතයේ යහපත තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් මං හිතන්නේ අපිට සමුගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි ඉදිරි අංක ටික ඊළඟ වැඩසටහනේදී කතා කරමු. අපිට පුළුවන් ඉක්මනින් අපි මේ කාරණා ටික ඉක්මනට අරගෙන එමු නේද? අනිවාර්යයෙන්. ඔව් එහෙමනම් අවසරයි සමුගන්න. ආයිබෝවන්. අයිබෝවන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබට. ඔබටත් යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි කියන ගමන අපි සමුගන්නවා. ඔබට යහපතක් මුදා වේවා.